දින දේවයන් සමග එකතුලා ඉන්න සෑම දෙනෙක්ම දිව්‍යන් වහන්සේගේ නාමයෙන් තමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. අපි උන්වහන්සේට ගායනා කරමු, අපි උන්වහන්සේට ආඥා කරමු, අපි උන්වහන්සේ ගැන ඉගෙන ගනිමු. උන්වහන්සේට අපේ ඇතුම් ඔප්පු කරමු. අපි මුලින්ම ගායනා කරමු. පෙම්බරවන් වගේ පියතුමනි සුන්දර මේ ඔබ හරවන්නේ. බෝධුර කතර ගියේ සමිනේ මාසිත ප්‍රීතිය සොයන අපි ගායනා කරමු.
දුන්න මා දෙව් පෙමැත් ලෝ විශ්ව දේ දකින්න දේ දුන්නක් දෙලේ මා පෙරේ මා දෙව් පෙමැත් වෙනුවෙන් කල්වාරි ජීවිතේ පූජා කරලා නැවත මරණය පරාජය කර නැගිටපු ඒ දෙවිතුන් අපි නමදිමු අපි උස්කරමු අපි ගායනා කරමු අපි යාඥා කරමු. ජීවමාන මහෞත්තම දෙවි පියාණනි අපි ඔබට ස්තුති කරනවා ප්‍රශංසා කරනවා මේ උදෑසන කාලය නිසා. ඔබගේ කරුණාවෙන් දයාවෙන් අපි මේ ගමන යනවා. ඔබ වහන්සේ අපට මඟ පෙන්වනවා. ඒ ගැන අපි ඔබට ස්තුති කරනවා ස්වාමිනී. විශේෂයෙන්ම මේ දේවමය ඔබගේ දෑතට බාර කරන අතර මේ ආසන්නා වූ හැම දෙනාට ඔබ වහන්සේගේ ස්පර්ශය තබන්න. ඒ වගේම ස්වාමිනී ශ්‍රී ලංකා බැප්ටිස්ට් ඉරිදා පාසලේ දරුවන් වෙනුවෙන් ගුරුවරුන් වෙනුවෙන් මේ මොහොතේදී අපි යාඥා කරනවා ස්වාමිනී විශේෂයෙන්ම දරුවන් මැද්දේ ගුරුවරුන් මැද්දේ ඔබ වහන්සේගේ මහත් වූ දයාව කරුණාව මඟ පෙන්වීම තබන්න විශේෂයෙන්ම දරුවන් ඔබගේ දෑතට යටත් කරනවා බාර කරනවා ස්වාමිනී අප සමාජය ඊතරම් හොඳ නැති වුණත් ඔබගේ කරුණාවෙන් දයාවෙන් ඒ අයට වර්ධනය වන්නට ඔබ වහන්සේ මඟ පෙන්වන්න. අපි ඔබගේ දෑතට විශේෂයෙන්ම මේ මොහොතේදී මේ දේවමය අසන්නා වූ හැම දිනමද බාර කරන අතර ඔබ වහන්සේ ඒ අයට කතා කරන්න මඟ පෙන්වන්න ඒ අයගේ ජීවිත මැද්දේ ඔබ වහන්සේ ක්‍රියා කරන්න. ඔබගේ පුදුම වූ දෑතට අමිල වූ දෑතට මේ දේවමය බාර කරන යටත් කරනවා. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමෙන්. උන්වහන්සේ තවදුරටත් ගායනා කරමු. මේ අමාරු කාලේ කොහොම හරි යන්න උදව් කරන්නේ, ආශිර්වාද කරන්නේ, මේ බලාගන්නේ ඒ සුසසු දෙවිතුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි උන්වහන්සේ ගායනා කරමු. සනසෙන් සොරකෙන් ඔබ මිදුම් කාරුවේ යේසු රාජ්‍ය දුක් විඳේදා අන්ධකාර ලෝකේ දුන්වේ යන්නේ මම පාදන මුළු හදවතින්ම උන්වහන්සේ සොර අපි ගායනා කරමු.
උන්වහන්සේ තවදුරටත් ගායනා කරමු ලෝකාග්‍ර දෙවියනි අපගේ පියාණනි මෙවිල්ලේ කතරෝගය තේජස් මහිම උන්වහන්සේ ගායනා කරමු.
දෙවි පියාණන් අපි ඔබට ස්තුති කරනවා ප්‍රශංසා කරනවා මේ උදෑසන කාලය ගැන නැවත වාරයක්. ස්වාමිනී දෙවි හිමියනි නමස්කාරය තුල ඔබ වහන්සේ වැඩවසන ස්වාමින් වහන්සේ අපගේ ජීවිත ඔබ වහන්සේගේ පාමුල තබන විට ඔබ වහන්සේ ස්පර්ශ කරන දෙවියන් වහන්සේ මේ උදෑසන කාලේ දෙවි හිමියනි මේ නමස්කාරයට ඇතුල් වෙලා ඉන්නා වූ හැම කෙනෙක් ගැන අපි ඔබ වහන්සේ ස්තුති කරන අතර ඒ අයගේ ජීවිත ඔබ වහන්සේ ස්පර්ශ කරන්න. ඒ අයට ඔබ වහන්සේ කතා කරන්න. ඒ අයගේ වේදනා කඳුළු මැද්දේ ඔබ වහන්සේගේ මහත් වූ ස්පර්ශය දැනෙන්න සලස්වන්න හිමියනි. සභාපවුලේ වේදනා තුලින් කඳුළු තුලින් යන්නා වූ හැම කෙනෙක් ඔබගේ දෑතට බාර කරන අතර දෙවි හිමියනි ඒ අයගේ ජීවිත මැද්දේ ඔබ වහන්සේගේ පුදුම හස්කම් දවසින් දවස අත්දකින්නට ඔබ වහන්සේ පුළුවන්කම දෙන්න හිමියනි. ඔබ වහන්සේගේ දෑතට අපි මේ මොහොතේ දේව වචනය බාර කරනවා. ඔබ වහන්සේ ඒ තුලින් කතා කරන්න අපට මඟ පෙන්වන්න. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමෙන්. ස්වාමීන් වහන්සේ ස්තුති කරනවා ප්‍රශංසා කරනවා මේ උදෑසන කාලය නිසා. නැවත වාරයක් උන්වහන්සේගේ කරුණාව නිසා උන්වහන්සේගේ දයාව නිසා අපට මෙලෙස හෝ රැඳෙන්නට එකතු වන්නට උන්වහන්සේ ප්‍රස්තාවක් දීලා තිබෙනවා. අද දවසේ මම ඔබ එක්ක බෙදා ගන්නට යන්නේ අපි කුඩා කාලයේ සිට හොඳින් දන්නා වූ සිදුවීමක් කතන්දරයක්. ඔබ ගාව බයිබල් තියෙනවා ඇති මේ මොහොතේදී සුදු මාක්තුමාගේ සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි පදයේ සිට 41 වෙනි පදයේ දක්වා ඇති කොටසට අපි අවධානය යොමු කරමු. සුදු මාක්තුමාගේ සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි පදයේ සිට 41 වෙනි පදය දක්වා. කුණාටුවක් නිශ්චල කිරීම. එදා සවස් වූ කල අපි එගොඩට යමු යයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. ඔවුහු සමූහයා අත්හැර උන්වහන්සේ සිටි ලෙසම ඔරුවේ තමුන් සමග උන්වහන්සේ ගෙන ගියෝය. ඒ සමග වෙනත් ඔරුද තිබුණේය. එවිට සැඩසුලගක් හමා ඔරුව පිරෙන තරමට ඒ තුළට රැළ ගැසුවේය. උන්වහන්සේ ඔරුවේ අවරේ මෙත්තය පිට නිදාහුන් සේක. ඔවුහු උන්වහන්සේ පුබුදුවා. ආචාර්යනී අප විනාශ වන බව ඔබ සලකන්නේ නැද්දැයි උන්වහන්සේට කීවෝය. උන්වහන්සේ නැගිට සුලගට තරවටු කොට නිශ්ශබ්ද වෙව නිශ්චල වෙවයි යයි මූදට කීසේක. එවිට හුළඟ නැවතී මහත් නිශ්චලයක් විය. උන්වහන්සේද නුඹලා බයව සිටින්නේ මන්ද තවම නුඹලාට ඇදහිල්ල නැද්දැයි කීසේක. ඔවුහු ඉතා බයපත් වී හුළඟ සහ මූද පවා මුන්වහන්සේට කීකරුවීමට මුන්වහන්සේ කවරෙක් දැයි එකිනෙකා කතා කරගත්තෝය. ප්‍රේමවන්ත ඇවුලුනි මේ උදෑසන කාලේ ස්වාමීන් වහන්සේගේ වචනයට අපි අවධානය යොමු කරමු. සුදු මාක්තුමාගේ සුභාරංචිය ගැන මම ඔබ එක කැමති කෙටි හැඳින්වීමක් කරන්න. සුදු මාක් සුභාරංචිය ඔබ බැලුවොත් එම ක්‍රියා 12 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයත් 25 වෙනි පදයත් එහි දැක්වෙනවා යොහාන් මාක් කියලා පුද්ගලෙක්. ඉතින් මේ යොහාන් මාක් විසින් මාක් සුභාරංචිය ලිව්ව බවට පොතපතවල විද්වතුන්ගේ මතයයි. ඉතින් මේ සුදු මාක් සුභාරංචිය කොටස් දෙකකට අපිට දක්වන්න පුළුවන්. සුදු මාක් සුභාරංචියේ 1 වෙනි පරිච්ඡේදයේ සිට 8 වෙනි පරිච්ඡේදය දක්වා යේසුස් වහන්සේ කවුද කියලා. එය මෙම කොටස මාක් සුභාරංචිය අපට පෙන්වා දෙනවා. ඒ වගේම මාක් 9 වෙනි පරිච්ඡේදයේ සිට 10 වෙනි පරිච්ඡේදයේ දක්වා ඇති ඒ පරිච්ඡේද යේසුස් වහන්සේ මේ පොළවට වැඩියේ ඇයි කුමක් සඳහාද කියන කාරණාව සුදු මාක් සුභාරංචියේ කතුවරයා අපිට පෙන්වා දෙනවා. ඉතින් අපි මේ කොටස දිහාවට අපි අවධානය යොමු කරනකොට යේසුස් වහන්සේ ගලීලේ මුහුද අසල උගන්වමින් හිටියේ. සෙනග එන්නම වැඩි වෙනවා. එන්නම වැඩි වෙනවා. ළඟ තිබෙන ඔරුවකට උන්වහන්සේ නැගලා යේසුස් වහන්සේ උගන්වන්න පටන් ගන්නවා. සෙනග වැඩි වෙච්ච නිසා. උන්වහන්සේ නොයෙකුත් උපමා කතා වලින් සෙනගට කතා කරනවා. ඔබ බැලුවොත් එහෙම වපුරන්නගේ උපමාව, අබෑටේ උපමාව, එවැනි උපමා කතා වලින් උන්වහන්සේ උගන්වනවා සෙනගට. සෙනගව පෝෂණය කරනවා උන්වහන්සේගේ වචනෙන්. කාලය ගත වෙනවා, සවස් වෙනවා. සවස් වේගෙන එනකොට මේ මොහොතේදී යේසුස් වහන්සේ ගෝලයන්ට කියනවා අපි එගොඩට යමු. අපි එගොඩට යමු. යේසුස් වහන්සේට මේ මොහොතේදී යේසුස් වහන්සේ ගෝලයන්ට ගමනාන්තයක් දෙනවා. අපි එගොඩට යමු.
4:36 පදය ඔබ බැලුවොත් එහෙම ඔව්හු සමූහයා අත්හැර උන්වහන්සේ සිටි ලෙසම ඔරුවේ තමුන් සමග උන්වහන්සේ ගෙන ගියෝය. ඒ සමග වෙනත් ඔරුද තිබුණේය. යේසුස් වහන්සේයි ගෝලයනුයි සමූහයාගෙන් වෙන් වෙලා ගමන අරබනවා. සමූහයාගෙන් වෙන් වෙලා ගමන අරබනවා. ගමනාන්තයක් මුලදී යේසුස් වහන්සේ කිව්වා. කොහෙටද යන්නේ? අපි එගොඩට යන්නේ. දැන් මෙන්න ගමන පිටත් වෙනවා. ගමන ආරම්භ වෙලා ටික දුරක් යනකොට 4:37 සුදු මාක්තුමාගේ සුභාරංචි 4 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදයේ එවිට සැඩ සුළඟක් හමා ඔරුව පිරෙන තරමට ඒ තුලට රැළ ගැසුවේය. හුළඟ හමනවා, මූද කැළඹෙනවා, ඔරුවට මේ රැළ එනවා. අපි බැලුවොත් එහෙම ඒක හරි පුදුම සිදුවීමක්, කලබල සහිත සිදුවීමක්. යේසුස් වහන්සේ මේ වෙලාවේ කොහෙද හිටියේ, මොනවද කරේ උන්වහන්සේ? උන්වහන්සේ අවරේ මෙත්තේ පිට නිදාගෙන හිටියේ. මේ වෙලාවේ ගෝලයෝ කැළඹෙනවා. දැන් බලන්න මේ සිදුවීම දිහා. යේසුස් වහන්සේගේ ගෝලයෝ බහුතරයක් දෙනා මුහුද ගැන හොඳ අවබෝධයක් තිබිච්ච කට්ටිය. අතීතය දිහා බැලුවම මේ ගෝලයන්ගේ ඔවුන් දීවර කර්මාන්තයේ යෙදුනේ. මුහුද ගැන දැනීමක් තිබුණා. මේ කුණාටුව අලුත් දෙයක්ද ගෝලයන්ට? ප්‍රේමවන්ත අයවලු අද ගොඩක් වෙලාවට ජීවිත ගමනේ සබාවන් තුලදී අපි මනුෂ්‍යයන්ව වෙන් කර දක්වනවා මේ කොට්ටාශය පරිණත කොට්ටාශයක්. මේ කොට්ටාශය අලුතෙන් යේසුස් වහන්සේ පිළිගත්ත කොට්ටාශයක්. අපි වෙන් කර දමනවා. මම ඒකට හරි වැරද්දක් කියනවා නෙවෙයි මේ උදෑසන කාලේ. හැබැයි මම ඔබට එක දෙයක් කියන්න කැමති. පරිණත කෙනාටයි නව ඇදහිලිවන්තයයි ස්ථාවර වෙන්න යන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල පමණයි. මම ඔබට නැවත වාරයක් කියන්නම්. යමෙක් කියනවා නම් මම පරිණතයි කියලා. යමෙක් කියනවා නම් මම තාම අලුතින් යේසුස් වහන්සේ තුල ගමනක් ආරම්භ කරේ කියලා. ඒ දෙන්නටම එක විදිහටම ප්‍රශ්න අභියෝග එන්න යනවා, රැළ ගසන්න යනවා. හැබැයි ඔබ ස්ථාවර වෙන්න යන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල පමණයි ප්‍රේමවන්තයනි. ඔබ ඒක අවධානය යොමු කරගන්න. වෙන මාර්ගයක් නෑ අපිට ස්ථාවර වෙන්නට. උන්වහන්සේ ඔරුවේ අවරේ මෙත්තේ පිට නිදාහුන්සේක. ඔබහු උන්වහන්සේ පුබුදු ආචාර්යනී අප විනාශ වෙන බව ඔබ සලකන්නේ නැද්දයි උන්වහන්සේට කීවෝය. ගෝලයන් යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා. මොකක්ද අහන්නේ? අපි විනාශ වෙන්න යනවා, අපි ගැන සලකන්නේ නැද්ද? ගෝලයන්ට අමතකයි යේසුස් වහන්සේ ආරම්භයේ ගමනාන්තයක් පෙන්වුවා කියලා. අපිටත් ඔය දේ අමතක වෙනවා ඇදහිල්ලේ ගමන යනකොට. ක්‍රිස්තුස් වහන්සේගේ දේව දරුකම ලබලා ගමන යනවා. ගමනාන්තයක් උන්වහන්සේ පෙන්වලා දීලා තිබෙනවා. අපිට කුණාටු අපේ ජීවිත ගමනට ප්‍රශ්න අභියෝග එනකොට අපි ප්‍රශ්න කරනවා. අපි ගිලෙන්න යනවා ස්වාමිනී. ඔබ වහන්සේ සලකන්නේ නැද්ද කියලා සමහරක් වෙලාවට අපි ප්‍රශ්න කරනවා. අපි මැරෙන්න යනවා. අපි මැරෙන්න යන බව ඔබ සලකන්නේ නැද්ද කියලා අපි ප්‍රශ්න කරනවා. මේ ගෝලනුත් ඒ වගේම ප්‍රශ්න කරනවා මේ කුණාටුව හමුවේ. සමහරක් වෙලාවට ඔබත් මේ වගේ ප්‍රශ්න කරලා ඇති. ඔබත් ප්‍රශ්න තුලින් යනවා ඇති. ඔබගේ ඇතුළාන්තේ ප්‍රශ්නාර්ථ ඇති මේ වගේ. ඔබ අහලා ඇති කතාවක් මේ කිතුණු ගමන කියන්නේ රෝසමල් යහනාවක් නෙවෙයි කියලා. අපි හැමෝම ඒක හොඳින් දන්නවා. අපි අහලා තියෙනවා. මම පහුගිය දවස්වල පොතක් කියනේ පොත් පිංචේ තිබුණා. ඊට අලංකාර දෙයක් අපිට අපි ඒක තේරුම් ගන්න ඕන සත්‍යතාවයක්. හරි වැදගත් දෙයක් එහි තියෙනවා. එහි දක්වලා තිබෙනවා කිතුණු ගමන රෝසමල් යහනාවක් නවත්තලා නැහැ. කටුද සහිතව කිතුණු ගමන රෝසමල් යහනාවක් කටුද සහිතව. සමහරක් වෙලාවට අපිට මේක මගහැරෙනවා ප්‍රේමවන්ත අයවලුනි. මාත් එක්ක මගේ ජීවිතේ මට එන්නව ගැටලුව හමුවේ, මට එන්නව වේදනාව හමුවේ, මගේ රැකියාව ප්‍රශ්න හමුවේ, මගේ දරුවගේ ප්‍රශ්න හමුවේ, මගේ ස්වාමි පුරුෂයාගේ ප්‍රශ්න හමුවේ, මගේ බිරිඳගේ ප්‍රශ්න හමුවේ, මගේ අම්මගේ තාත්තගේ ආච්චිගේ සීයාගේ ප්‍රශ්න හමුවේ. අනේ මගේ මාත් එක්ක ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවද කියලා අපි ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරන්න අපිට රැළ වදිනකොට තමයි. හැබැයි අමතක කරන්න එපා ගමනාන්තයක් පෙන්වලා දීලා තියෙනවා කියලා උන්වහන්සේ. ගමනාන්තයක් පෙන්වලා දීලා තියෙනවා. අපි ඒ බව අපි තේරුම් ගන්න ඕනේ ප්‍රේමවන්ත අයවලුනි. අපි උන්වහන්සේගේ පාමුල අපි රැඳෙන්න ඕනේ. මොකද අපි ගොඩක් වෙලාවට අපි ප්‍රශ්නාර්ථ ගණනාවක් අපි උන්වහන්සේගෙන් අහනවා. මං කලින් කිව්වා වගේ ප්‍රශ්න අභියෝග එනකොට
හැබැයි පුද්ගලික අත්දැකීම තුළ ඔය ප්‍රශ්න අහන එක ටිකක් හරි නවතීවි. පුද්ගලික අත්දැකීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ඒ තිබෙන ගැඹුරු සම්බන්ධතාවය තුළ මම ප්‍රශ්න කරන එක යම් තාක් අඩුවේ. ඔබට මතකද යේසුස් වහන්සේත් එක්ක ගෝලයෝ අවුරුදු 3 මාරක් හිටියා. 3 මාරකට පස්සේ තමයි ගෝලයෝ හරි පදනම හරි ස්ථාවරත්වය දැනගත්තේ. ළඟ හිටියට වැඩක් වෙන්නේ නැහැ. තුල ඉන්න ඕනේ. ළඟ හිටියට වැඩක් වෙන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ ළඟ වූ පල්ලියනවා, ප්‍රශංසා කරනවා. අපි ළඟ ඉන්නවා. උන්වහන්සේ ළඟ ඉන්න බව අපි තේරුම් අරන් ඉන්නවා. ඔබ තුල උන්වහන්සේ ඉන්නවා කියන ඒ දැන ගැනීම හරියට වඩා ගැඹුරුයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. යෙසායා 43 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 3 වෙනි පදයේ දක්වා හරි වැදගත් දෙයක් කියන ඔබ මේ උදැසන මේක තේරුම් ගන්න. එම්බා යාකොබ් නුඹ මැව්වා වූද, එම්බා ඊශ්‍රායෙල් නුඹ සෑදුවා වූද, ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක, බය නොවන්න, මක්නිසාද මම නුඹ මුදාගතිමි, නුඹේ නම කියා හඬ ගැසිමි. නුඹ මාගේය, නුඹ ජල මැදින් යන විට මම නුඹ සමග සිටින්නෙමි. නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලා යන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නේය. ගිනි දැල්ල නුඹ කෙරෙහි නොඇවිලෙන්නේය. මක්නිසාද මම නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේය. ප්‍රේමවන්තයි බුලුනි, කිතුණු ගමනේ අපිටත් බොහෝ වෙලාවට මේ වේදනා ප්‍රශ්න ගැටලු එක්ක මේ වේදනා ගැටලු ප්‍රශ්න අපිව වට කර ගන්නකොට අපිට අමතක වෙනවා අර ගෝලයෝ ටික වගේ අපිත් එක්ක යේසුස් වහන්සේ ඉන්නවා කියලා. අපි ඒක තේරුම් ගන්න ඕනේ. අපිට අමතක වෙනවා උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා. තවත් වෙලාවක අපිට හැඟෙනවා අපිත් එක්ක මේ පොළවේ කවුරුත් නැහනේ කියලා. මම ඔබට එක දෙයක් කියන්න කැමතියි. ඔබ අදහන්න, ඔබ විශ්වාස කරන්න මේ උදැසන ඔබගේ වේදනා කඳුළු ප්‍රශ්නාර්ථයේ රැළ හමුවේ ක්‍රිස්තුස් වහන්සේ ඔබ සමගයි, ඔබ තුලයි. තව දෙයක්, අනිත් අය ඔබ ළඟ නොහිටියට කමක් නැහැ. ඔබ ළඟින් ඉන්න අය ඔබ එක්ක ඉඳීවි, නමුත් දවසක් මොහොතක් ඒවි ඒ අයත් ඔබගෙන් ඈත් වෙන. ඒක නිසා අනිත් අය නැති වෙලා ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්න බව, ඔබ උන්වහන්සේත් එක්ක ඉන්නවයි කියන ඒ දැනීම තිබ්බොත් හොඳටම ඇති. ඒක අපි තේරුම් ගන්න ඕනේ. හොඳම කෙනා ඉන්නවා ඔබගේ පිහිටට, ඒ යේසුස් වහන්සේ. මම කැමති තව මේ සත්‍ය සිදුවීමක් අතීතයේ සිද්ධ වෙච්ච ඔබ අහලා ඇති සාදු සුන්දර සිංගේ ජීවිත කතාව. ඔහු ඉපදුනේ 1889 සැප්තැම්බර් 3 වෙනිදා. ඔහු උපත ලබනවා. ඔහු පොහොසත් භක්තිමත් ශීක් ආගමික පසුබිමක හැදුණු කෙනෙක්. ඉතින් ඒ සාදු සුන්දර සිංට යන්න සිද්ධ වුණේ මිෂනාරි වරුන් උගන්වන මිෂනාරි පාසලකට. ඉතින් මෙහිදී කිතුණු ආගම ඔහුට ඉගෙන ගන්න ලැබෙනවා. හැබැයි හැම වෙලාවෙම මේ සාදු සුන්දර සිං මේ කිතුණු ක්‍රිස්තුස් වහන්සේව, මේ කිතුණු ආගම ප්‍රතික්ෂේප කරනවා. ඔහු නවගිවිසුම් බයිබලයේ නවගිවිසුම් කොටසක් පුළුස්සා දැමූ බව සඳහන් වෙලා තිබෙනවා. ඉතින් කිතුණු ආගමික විරෝධී කණ්ඩායමක් ඔහු ගොඩනගා ගන්නවා. හැබැයි දවසක් දිනක් පුදුමාකාරයෙන් මේ සාදු සුන්දර සිංට යේසුස් වහන්සේ මුණ ගැසෙනවා. ඒක ඔහුගේ පුද්ගලික අත්දැකීම. පුද්ගලිකව ඔහු අත්දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එදා ඉඳලා සාදු සුන්දර සිංට ප්‍රශ්න එන්න ගත්තා. කලින් ප්‍රශ්න ආවට වැඩිය. සාදු සුන්දර සිංව තමන්ගේ පවුලෙන් නිරපා දැමුවා. මේ දවසක් මේ සාදු සුන්දර සිංගේ මාමා කෙනෙක් ළඟට ඇවිල්ලා කියනවා, මේ මාමා ළඟට ඇවිල්ලා කියනවා ඔහුව ගෙදරට අරගෙන ගිහින් කියනවා, ඔබ යේසුස් වහන්සේව අත්හැරියොත් ඔහුගේ ධනෙන් බොහෝමයක් මේ සාදු සුන්දර සිංට දෙනවා කියලා. හැබැයි ඒ වෙනකොට සාදු සුන්දර සිං දැනගෙන හිටියා ඔහුගේ ජීවිතේ ලොකුම ධනය මොකක්ද කියලා. ඔහු ක්‍රිස්තුස් වහන්සේව අත්හැරියේ නැහැ. එන්න ආවේ පීඩා ප්‍රශ්න අභියෝග විතරයි. මේ තමන්ගේ පවුලේ අයවලුන්ගෙන් දුරස් කරා. තවත් අවස්ථාවක ඔහු නිවසට එක්තරා අවස්ථාවක ආවම ඔහුට ඉන්න දුන්නේ, නිදාගන්න දුන්නේ, රැඳෙන්න දුන්නේ තමන්ගේ සේවකයන් ඉන්න තැන.
ඔහුට වස දෙනවා, ගල් ප්‍රහාර එල්ල වෙනවා, නිවසින්, පවුලේ හිතවතුන්ගෙන්. හැබැයි ඔහු එක දෙයක් තදින් අල්ලගත්තා. මේ රැළ හමුවේ, මේ වේදනා හමුවේ ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔහුගේ ජීවිතයේ පුද්ගලික අත්දැකීම තුළ මේ සටනින් ඔහු ජයගත්තා. ප්‍රේමවන්ත අයවලුනි, මේ දේවල් වින්ද වගේ අපි, මේ ඔහු දුක් වින්ද වගේ අපිට පෙවුනට ඔහු යේසුස් වහන්සේව රස බලා දැනගත්ත ඒ කාරණා නිසා ඔබට මට එන්නා වූ පීඩා අමාරුකම් ක්‍රිස්තුස් වහන්සේ රස බලා ගන්නට, එය දැනගන්නට හොඳ අවස්ථාවක්. ප්‍රේමවන්ත අයවලුනි, 39 වෙනි පදයේ දක්වා තිබෙනවා මාක් 4:39 උන්වහන්සේ නැගිට සුළඟට තරවටු කොට නිශ්ශබ්ද වෙව නිශ්චල වේවයි මුහුදට කීසේක. එවිට හුළඟ නැවති මහත් නිශ්චලයක් විය. ස්වභාව ධර්මයේ නියමය වෙනස් වෙන මොහොතක් මේක. සාමාන්‍යයෙන් සුළඟ නතර වුණාට පස්සේ රළ නිශ්චල වෙන්න පැය ගණනාවක් යනවා කියලා පොතපතේ සඳහන් වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් හුළඟ නතර වෙනවා, හුළඟ නතර වෙයි, රැළ නවතින්න සාමාන්‍යයෙන් පැය ගණනාවක් ගත වෙනවා කියලා දක්වලා තිබෙනවා. ඔබේ මගේ ජීවිතයට එන කුණාටු නිශ්චල කරන්නට, නිශ්ශබ්ද කරන්නට යේසුස් වහන්සේට අපි ඉඩ දෙමු. අපි ඉඩ නොදෙන්න අපි පීඩාවෙන් මිරිකෙනවා විතරයි. ප්‍රේමවන්ත ඇවිලුනේ, කරදරයෙන් මිරිකෙනවා විතරයි. ඔබ මේ උදෑසන ඉන්නා වූ තත්ත්වයෙන් මිරිකෙනවා විතරයි. මම ඔබට තව වැදගත් දෙයක් කියන්න කැමතියි. පොළොවේ ජීවිතේ අපි ඇදහිල්ලේ මේ ගමන යන තාක්කල් කුණාටු එන්න යනවා. සමහර කුණාටු හරි ඉක්මනට පහ වෙලා යාවි, මේ සුදුවීම මගේ සමහරක් වෙලාවට. හැබැයි තවත් අවස්ථාවන් වල ඔබ මුහුණ දෙන කුණාටු දිගු කාලීනව පිළිතුරු නැහැ. පිළිතුරු නැතුව ඔබ යන වේදනාව, කඳුල, ප්‍රශ්නාර්ථ මේ සියල්ලක් තුලින් ඔබට යන්න සිද්ධ වෙනවා. උත්තරයක් ලැබෙන්නෙම නැහැ. නිශ්චල වෙනවා කියලා දැනෙන්නෙම නැහැ කියලා සමහරකට ඔබට හැඟෙනවා ඇති මේ උදැසන කාලේ. මොහොතක් අසන්න තේරුම් ගන්න එක දෙයක්. එවැනි අය මේ දේ හොඳින් තේරුම් ගන්න. එලෙස යන අය කුණාටුව නිශ්චල නොවුනට කුණාටුව මැද්දේ උන්වහන්සේ ඔබගේ හදවතේ, මගේ හදවතේ සමාදානය තබන්න සෝදානම්. කුණාටුව ඇතුලේ කුණාටුව එනවා, ප්‍රශ්න, වේදනා, ණයබර මේ ඔක්කොම එනවා. මේවා ඔක්කොම ඇතුලේ ක්‍රිස්තුස් වහන්සේගේ පාමුල අපි රැඳෙනකොට, උන්වහන්සේ අනුව අපි ගමන් කරන විට ප්‍රශ්න තියෙවි, විසඳිලා නැහැ. හැබැයි හදවතේ සමාදානය. මගේ දරුවට මට ප්‍රේම කරන්න පුළුවන් ප්‍රශ්න තියේදී, මගේ නෝනට මට ප්‍රේම කරන්න පුළුවන් ප්‍රශ්න තියේදී, මගේ අම්මට තාත්තට මට ප්‍රේම කරන්න පුළුවන් ප්‍රශ්න තියේදී. ඇයි? ක්‍රිස්තුස් වහන්සේ ඔබේ මගේ හදවතේ තබන සමාදානය නිසා. මේ සමාදානය මිනිසෙකුට දෙන්න බෑ. ඒක නිසා මේ උදෑසන දනනමන්න ස්වාමීන් වහන්සේගේ පාමුල ප්‍රශ්න විසඳුන් නැතත් දෙවිදුන්ගේ මඟ පෙන්වීම සමාදානය ඔබගේ හදවත්වල උන්වහන්සේ තබන්නට යනවා. ඉඩ දෙන්න ස්වාමීන් වහන්සේට එහි ක්‍රියා කරන්නට. 40 වෙනි පදය. උන්වහන්සේද නුඹලා බයව සිටින්නේ මන්ද තවම නුඹලාට ඇදහිල්ල නැද්ද කීසේක. යේසුස් වහන්සේ මුකුත් නොකර හිටියමත් මේ ගෝල සමූහය කැළඹෙනවා. අපි ගිලෙන්න යනවා කියලා. දැන් මේ විශාල මෙච්චර ලොකු කුණාටුවක් නිශ්චල කරාමත් බය වෙනවා. සමහරකට අපිත් ඒ වගේ තමයි. බලන්න 41 වෙනි පදය දිහා. ඔව්හු ඊතා බයපත් වී හුළඟ සහ මූද පවා මුන්වහන්සේට කීකරුවීමට මුන්වහන්සේ කවරෙක් දැයි එකිනෙකා කතා කරගත්තෝය. මැවුම්කාර වූ දෙවියන් වහන්සේව, මැවුම්කාර වූ ස්වාමීන් වහන්සේව පුද්ගලික අත්දැකීම දාම මේගොල්ලන් ලබලා නැහැ. දැක්කා විතරයි. අද බොහෝ වෙලාවට අපි හාස්කම් දකිනවා. අපි උන්වහන්සේව අපි අදුරගන්න උත්සාහ කරන්නේ අපිට ලැබෙන අපි ණයබරෙන් නිදහස් වුණා. උන්වහන්සේ අපිට උත්තරයක් දුන්නා. ඒ වගේම විසඳගන්න බැරි ප්‍රශ්නයකින් අපි ගැලවුණා. අන්න උන්වහන්සේ අපිට උත්තර දුන්නා. රැකියාවේ ප්‍රශ්නෙන් අපිව ගැලවුණා. උන්වහන්සේ අපිට උත්තරයක් දුන්නා. මේ ඔක්කොම හරි උන්වහන්සේ අපිට පිළිතුරු දෙන්න යනවා ඒ ආකාරයෙන් අපේ ජීවිත ගමනේ. නමුත් මේ සියල්ලම යේසුස් වහන්සේ අපිට දෙනවා වගේ මට ගැලවීම දුන්න දෙවියන් වහන්සේ තමයි ඔබ මම අදහන්නේ නම දෙන්නේ මේ උදෑසන. ඒක අමතක කරන්න එපා.
මේ පුද්ගලික අත්දැකීම තමයි වැදගත් වෙන්නේ. මට ගැලවීම දුන්නා. මම යන්නේ හිටියේ නිරයට. නමුත් උන්වහන්සේ මට සදාකාලික ජීවනයක් උන්වහන්සේ මට දුන්නා. ඉතින් මේ කාරණාත් එක්ක අමතක කරන්න එපා මේ කරුණු ටික මම ඔබ එක්ක බෙදාගත්ත. ඒ වගේම මේ කොටසේ ඔබ අමතක කරන්න එපා ඔබ එක්ක ක්‍රිස්තුස් වහන්සේ ඔබත් එක්ක ඔරුවේ ඉන්නවා කියලා. ඉඩ දෙන්න ස්වාමීන් වහන්සේට ඔබත් එක්ක ක්‍රියා කරන්නට. මම තව එකක් ඔබ එක්ක කියන්න කැමති. සමහරක් වෙලාවට කිතුනුව හරි කැමති අපි උන්වහන්සේට අපේ ප්‍රශ්න වේදනා කඳුළු ඔක්කොම බාර දෙනවා. හැබැයි ටික කාලයක් යනකොට අපි බලනවා මේ ප්‍රශ්නේ මම ගන්නවා. මම මේකත් එක්ක මම වේදනාව විඳිනවා. දුන්න එක ආයි ගන්න එපා. ඔබගේ වේදනාව හැම කරදර දෙන්න කියලා පේදුරු කියනවා. පේදුරුතුමාගේ ඒ හසුනේ ඒවා ආයි ගන්න එපා. අපි ගොඩක් වෙලාවට කැළඹෙන්නේ. අපේ ගමන අපිට හරියට අපිට වේදනාව තව ඒ තුල අපි ගැඹුරට යන්නේ. අපි හැම කරදර තබනවා උන්වහන්සේගේ පාමුල. හැබැයි අපි හරි දක්ෂයි දුන්නේවයි ගන්න. ඒකයි වෙලා තින්නේ. අපි බල ඉන්නවා මේ කරදර. මට මෙහෙම වේදනාවක් තියෙනවා. අයියෝ කියලා අපි වේදනාව වෙනවා. ඉතින් මේ උන්වහන්සේගේ ගෝලයෝ බලන්න පොඩ්ඩක් කල්පනා කරලා උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේට කියන්න ගියේ නෑ ස්වාමිනී මේ කුණාටුව මේ විදිහට ඔබ වහන්සේ නිශ්චල කරන්න. මේ විදිහට නිශ්චල කරන්න. අද අපි උන්වහන්සේට ප්‍රශ්න නගනවා. ස්වාමිනී මේ ප්‍රශ්නේ මෙහෙම විසඳන්න. ස්වාමිනී මේ ප්‍රශ්නේ මෙහෙම විසඳන්න. හැබැයි ගෝලයන්ට අමතක වෙනවා අර යේසුස් වහන්සේ කරපු දේ කුණාටුවට තරවටු කරන්නට. අපිට ඒක අමතක වෙනවා. අපි හරි කැමති යේසුස් වහන්සේට අණ කර ඉන්න කුණාටුවට අණ නොකර. අපිට හරි වැදගත් පාඩමක් උන්වහන්සේ අපිට පෙන්වන්නේ. ඉතින් අපි ස්වාමීන් වහන්සේගේ පාමුල පොඩ්ඩක් කල්පනා කරලා බලමු. අපි චංචල වෙලා වෙවි මේ ගමන යනවා ඇති. ඉතින් අපි ස්වාමීන් වහන්සේගේ පාමුල අපි කියමු ස්වාමිනී මම මෙච්චර කල් සමහරක් විට තාම විසඳිච්ච නැති ප්‍රශ්නයක් ඔබ ඉන්නවනම් දෙවිදුන් පාමුල එක තබලා ඔබ නිශ්චල වෙලා ඔබ මේ පැත්තවත් බලන්න එපායිත්. අමතක කරන්නත් එපා එක දෙයක්. ඔබේ ඇතුළාන්තේ උන්වහන්සේගේ සමාදානය දෙන්න යනවා. උන්වහන්සේගේ පිළිතුරු විසඳුම දෙන්න යනවා. හැබැයි ඒ ගැන නලංගු වෙන්න එපා. කැළඹෙන්න එපා. සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා මිනිස්සු කරදර වෙන්නේ හෙට දවස ගැන කියලා. හෙට දවස මොනවා වේද කියලා යේසුස් වහන්සේ උගන්වලා දීලා තියෙනවා. මම ඔබට මෙහෙම අවසානයක් ඔබ එක්ක මෙහෙම අවසන් කරන්න කැමතියි. ඔබ දේවදරුවෙක් නම් මම මේක හොඳින් අහන්න. ඔබ දේවදරුවෙක් නම් ගමනාන්තය තෙක් ක්‍රිස්තුස් වහන්සේ ඔබේ ඔරුවේ ජීවිතය නැමැති ඔරුවේ ඔබ එක්ක ඉන්න යනවා. උන්වහන්සේ නැති වෙන්නේ නැහැ. උන්වහන්සේ ඈත් වෙන්නේ නැහැ. කුණාටු එන්න යනවා. කුණාටු මැද්දේ උන්වහන්සේත් ඉන්න යනවා. ඒ දැනීම, ඒ පුද්ගලික අත්දැකීම ක්‍රිස්තුස් වහන්සේව තව සෙවීම අපි වර්ධනය කරගනිමු. හැම කරදර උන්වහන්සේ පිට තබන්න. උන්වහන්සේ ඔබට මට පුදුම කරුණාව, දයාව, මඟ පෙන්වීම එවිට ලබා දෙන්නම යනවා. ප්‍රශ්න විසඳෙන්න කල් ගියත් උන්වහන්සේගේ පුදුම සමාදානය ඔබගේ හදවතේ රජකම් කරන්නට යනවා. ප්‍රේමවන්ත ඇවරුනේ, අපි යාඥා කරමු. දෙවි පියාණනි, ඔබට ස්තුතියි ඔබගේ වචන ගැන. ඔබ අපිත් එක්ක ඉන්නවා. මේ වේදනා කඳුළු අභියෝග අපි අවට බොහෝමයක් තියෙනවා. අපිට ඔබ වහන්සේ පිහිට කරුණාව ලබා දෙන්න. මේ ගමනාන්තයේ තෙක් ඔබ වහන්සේ අපිත් එක්ක ඉන්න බවත්, ඔබ වහන්සේ අපිට සමාදානය, මේ වේදනාවල් වලට උත්තර නොලැබුණත් ඒ මැද්දේ සමාදානය දෙන දෙවියන් වහන්සේ බව අපිට මේ උදෑසන කාලේ තේරුම් ගන්නට ඔබගේ මඟ පෙන්වීම තබන්න ස්වාමිනේ. දෙවි පියාණනි, මේ දේශනාව අසන, මේ පණිවිඩයේ අසන යමෙක් මේ උදෑසන මේ ආකාරයේ කඳුළු සහිතව ඉන්නවනම් ඒ අයට ඔබ වහන්සේ සම්මුඛ වෙන්න. අපිට මනුෂ්‍ය අතක් ඕනේ නැහැ. අපිට මනුෂ්‍ය ආකාරයේ දෙයක් අපිට ඕනේ නැහැ. අපි ඔබ වහන්සේව සොයනවා. ඔබ වහන්සේ තුල නිවැරදි ගමනක් යන්නට, Tamanගේ ජීවිතය බාර දීලා කැප කරලා ඔබ දිහා බලාගෙන යන්නට,
වචන තුළ පෝෂණය වෙලා යාඥාවෙන් යන්නට ඒ අයට ඔබ වහන්සේ මඟ පෙන්වීම දෙන්න. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමෙන්. උන්වහන්සේ ගායනා කරමු. ස්වාමිනී ආශිර්වාදයෙන් අපමින් පුතත් කරා. සාමෙන් තොසිනාමෙන්. යුදයා ජය. උන්වහන්සේ ගායනා කරමු. අපි අනුග්‍රහයට හිස නමමු. දැන් අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද ප්‍රිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම සමාදානය අප සමග සදාකාලෙන් සදාකාලයට පවතින සේක්වා. ආමෙන්.